දරුවනි අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත පාඩමට අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍රය. මේ පසුගිය ඒකකයේ තුලින් ප්‍රශ්න 22ක් සාකච්ඡා කළා. ඒ ප්‍රශ්න 50ක් අඩංගුයි. ඉතිරි ප්‍රශ්න දැන් අපි සාකච්ඡා කරමු. ගණන ප්‍රශ්නාංක 23 LKS 2 තොග ප්‍රමිතියට අනුව වඩාත්ම නිවැරදි ප්‍රකාශය කවරේද? උදේ ප්‍රකාශන පහක් තිබෙනවා. වඩාත්ම නිවැරදි ප්‍රකාශය තෝරන්න ඕනේ. බලමු 1. තොගයක් යනු සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී විකිණීම සඳහා තබාගෙන ඇති අයිතිමයන් පමණක් වේ. ප්‍රමිතාංක 2 අනුව තොග කියලා හඳුන්වන්නේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී විකිණීම සඳහා ලබාගෙන තිබෙන තොග පමණලු. ඇත්තද? විකිණීම සඳහා ලබාගත් තොග තමයි. ඒ විතරක් නෙමෙයිනේ තව තියෙනවා නේද? නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිම වීම පවතින භාණ්ඩ, නිෂ්පාදන කටයුතු වලින් පාවිච්චි කිරීමට ගෙන අමුද්‍රව්‍ය නේද? ඒ නිසා මේ නිමි භාණ්ඩ පමණක් වීම කියන ප්‍රකාශය වැරදි. මේ නිවැරදි නැහැ. 2. තොගයක සුද්ධ උපලබ්ධයගේ පිරිවැයට වඩා අඩු වේ. එහෙම වෙන්න පුළුවන්ද? නැහැ. හැම විටම එහෙම වෙන්න බෑනේ. සමහරක් විට පිරිවැයට වඩා අඩු වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට සුද්ධ උපලබ්ධයගේ පිරිවැයට වඩා වැඩි. සමහරක් අවස්ථාවල අඩු වෙන්න පුළුවන්. එනිසා තොගයක සුද්ධ උපලබ්ධයගේ පිරිවැයට වඩා අඩු වෙනවා කියන සිද්ධාන්තයක් වශයෙන් පිළිගන්න බෑ. මේකත් වැරදි ප්‍රකාශයක්. C. තොගේ මැනීම පිරිවැය හෝ සුද්ධ උපලබ්ධයන්ගෙන් අඩු වගේට සිදු කළ යුතුය. ඒක නිවැරදි ප්‍රකාශයක් නේද? තොගේ අපි හැම වෙලාවෙම මැනීම කරන්නේ පිරිවැය සුද්ධ උපලබ්ධක දෙකෙන් අඩු වගේට. මේක නිවැරදි ප්‍රකාශයක්. 4ත් බලන්න. තොගේ හැම විට වත්කමකි. තොගේ වත්කමක් වන්නේ තොග විකිණුන තෙක් පමණයි. තොගේ විකිණීම බවටපත් වුණා මෙම තොගේ වටිනාකම වියදමක් බවටපත් වෙනවා නේද? මේකත් නිවැරදි ප්‍රකාශනයක් නෙවෙයි. අසාමාන්‍ය අපතේ යාම තොග පිරිවැයට ඇතුළත් කළ හැකිය. අපි කලින් කතා කළා අසාමාන්‍ය අපතේ යාම ද්‍රව්‍ය සම්බන්ධයෙන් ශ්‍රමය සම්බන්ධයෙන් ඇති වී ඇති අසාමාන්‍ය අපතේ යාම තොග පිරිවැය කොටසක් වශයෙන් ඇතුළත් කරන්නේ නැහැ. තොග පිරිවැයට ගන්නේ නැහැ නේද? මේකත් වැරදි ප්‍රකාශයක්. ඒ නිවැරදි ප්‍රකාශයක් වෙන්නේ තොගේ සම්බන්ධයෙන් LKS 2 අනුව පිළිතුරු අංක 3. මේක තමයි නිවැරදි ප්‍රකාශයක් වන්නේ නේද? ප්‍රශ්න අංක 24 බලන්න. ගනුදෙනු හා සිද්ධීන් වාර්තා කිරීමේදී ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් බැහැර විය හැකි අවස්ථාවක් ලෙස හඳුනාගත හැකියි. ගනුදෙනු හා සිද්ධීන් වාර්තා කරනකොට ඓතිහාසික පිරිවැයෙන් බැහැරව යන අවස්ථාවක් සේ හඳුනා ගන්න පුළුවන් කවර අවස්ථාවද කියලා නම් මේ අවස්ථා පහෙන්. 1. LKS 16 දේපල පිරිතා උපකරණ ප්‍රමිතියට අනුව යන්ත්‍රයක් හඳුනා ගැනීමේ මිනුම්කරණය කරන විට මේ අහන ප්‍රශ්න දෙක තේරුම් ගන්න. ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් බැහැර වන අවස්ථාව. LKS 16 අනුව මුල් වලට වත්කමක් හඳුනා ගන්න ඕනේ පිරිවැයටමයි. ආයි පිරිවැයෙන් බැහැර වෙන්න බෑ නේද? මේ මුල් වලට වත්කමක පිරිවැය හඳුනා ගන්නකොට ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් බැහැර වෙනවා පුළුවන් කියලා කියනවනේ. මේක වැරදි. එහෙම වෙන්න බෑ නේද? මේක නිවැරදි ප්‍රකාශනයක් නෙවෙයි. පෙන්හන්නේ බැහැර විය හැකි ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් බැහැර විය හැකි අවස්ථාවක් මොකක්ද කියලා. 2. FIFO ක්‍රමයට තොග අගය කරන විට FIFO ක්‍රමයට තොග අගය කරන අනිවාර්ය තොගේ පිරිවැයම තමයි එතනත් එන්නේ. තොග පිරිවැයෙන් බැහැර වීමක් නෙමෙයි. ඓතිහාසික පිරිවැයෙන් බැහැර වීමක් නෙමෙයි. FIFO ක්‍රමයට තොග අගය කළාම ඉතිරි තොගේ වටිනාකම එන්නේ පිරිවැයටම තමයි. මේක බැහැර වෙන අවස්ථාවක් නෙමෙයි. 3. LKS 2 තොග ප්‍රමිතියට අනුව වසරක තොගේ අගය කිරීමේදී LKS 2 අනුව ප්‍රමිතාංක 2 අනුව තොග අගය කරනකොට පිරිවැය හෝ සුද්ධ උපලබ්ධකයේ දෙකෙන් අඩු වගේ ගන්න. යම් අවස්ථාවක පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධකයේ අඩු වුණොත් ඒ අඩු වගේ තමයි අපි ගන්නෙ. එතෙන්දී ඓතිහාසික පිරිවැය සංකල්පෙන් බැහැර වෙනවා. යම් අවස්ථාවක තොගේ පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධකයේ අඩු නම් අපි අඩු වගේන ගන්නෙ. ඒතර සුද්ධ උපලබ්ධකයෙන් ගන්න අගේ වශයෙන්. ඒතර ඓතිහාසික පිරිවැය සංකල්පෙන් බැහැර වෙනවා. තුන්වෙනි අවස්ථාව මේ කියන කතාවට හරි නේද? 4. සේවකට වාර්තා කරන විට සේවකට වාර්තා කරන පිරිවැයට සේවකින්ට ගෙවූ කටු පිරිවැය නේද? මේකත් පිරිවැය සංකල්පයෙන් බැහැර වීමක් නෙවෙයි. නැවත විකිණීම සඳහා පරමාර්ථයෙන් භාණ්ඩ ගැනීමදී නැවත විකිණීම පරමාර්ථයෙන් භාණ්ඩ ගත්තම අනිවාර්යෙන් පිරිවැයට ලියන්නේ නේද? මේ අයෙන් තුන්වෙනි අවස්ථාව හැර අනිත් අවස්ථා හතරම ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව තමයි කටයුතු කරන්නේ. ඒ පිළිතුරු අංක 3 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ප්‍රශ්න අංක 25 බලන්න. ඔය ගණනය කිරීමක් තියෙන්නේ. එකතු කලාගේ මත බදු සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් වන සීමිත සුමුදු සමාගම 2016 4 1 දින
රුපියල් 17,25,000කට යන්ත්‍රයක් මිලදීගෙන තිබෙනවා. මෙම වටිනාකම තුළ 15%ක වැට් ප්‍රමාණයකුත් ඇතුළත්. මෙම යන්ත්‍රයේ සුන්බුන්නගේ රුපියල් 50,000යි පළදා ජීවිත කාලයේ වසර 10ක් ලෙස අස්තමේන්තු කර ඇත. LKS 16 දේපොළ පිරිත සහ උපකරණ ප්‍රමිතියට අනුව 2018 3.31 දිනට යන්ත්‍රයේ ධාරණ වටිනාකම කීයද? ද යන්ත්‍රය අරන් තියෙන කවද 2016 4.1. අපෙන් අහන්නේ 2018 3.31 දිනට ධාරණක. මෙදාට ධාරණකේ තමයි අහන්නේ නේද? මෙතන කාලය අවුරුදු කීයක් තියෙනවද? 2016 4.1 ඉඳන් 2017 4.1 අවුරුද්දයි. 2017 4.1 ඉඳන් 2018 3.31 අවුරුදු දෙකයි. මෙතන කාලය අවුරුදු දෙකක් තියෙනවා. වත්කම මිලදී ගැනීමෙන් පසු වසර දෙකකින් පසු තමයි ධාරණක ගහන්නේ. වත්කමේ ධාරණක ගහන්නේ කොහොමද? වත්කමේ පිරිවැයෙන් එදිනට සමුචිත ශය අඩු කරන්නට ඕනේ. එහෙනම් දැන් මේක වත්කමේ පිරිවැය හඳුනාගෙන අපි සමුචිත ශය අඩු කරමු. වත්කමේ පිරිවැය බලමු කොහොමද කියලා. පිරිවැය ගන්න මෙහෙමයි. ගැනුම් මිල යන්ත්‍රයේ ගැනුම් මිල අපිට දෙනවා 17,25,000යි කියලා නේද? අපි රුපියල් 10 වලින් ගමුකෝ. ඒක 1725යි. මේක වැට් අඩංගුයි කියන අඩු කරන්න වැට් එක නේ. 1725 කියන්නේ 15ක වැට් අඩංගුව අගයක් කියලා කියනවනේ. 100ට 15ක තමයි 115යි මේක. නම් වැට් එක හොයාගන්න 15න් වැඩි කරන්න ඕනේ. මේ අඩංගු වැට් එක අඩු කරන්න එපා. බලමු වැට් එක කීයද කියලා. බලමු ගණනය කරලා 1725 බෙදීම 115 වැඩි කිරීම 15. වැට් එක එනවා 225. 225 අඩු කළාම 0.72 1500යි මේ මෙලට ගත්ත යන්ත්‍රයේ පිරිවැය නේද? මේ තමයි පිරිවැය. කොට දැන් අපි මේකෙන් ධාරණ ගහවන්න අඩු ගන්න වසර දෙකක ෂය නේද? අඩු කරන්න ඕනේ. වර්ෂ දෙකක ෂය. වර්ෂ දෙකක ෂය අඩු කරන්න නම් ෂය හොයාගන්න කොහොමද? පිරිවැයේට සම්බුණගේ බෙදීම ජීවිත කාලේ පිරිවැයාව කියද්ද 1500ක් පින සම්බුණගේ ගින ගානේ 50000යි කියලා. ඒ කියන්නේ 50යි 16. බෙදීම ජීවිත කාලය අවුරුදු කීයද කියනවද? අවුරුදු 10යි. වැඩි කිරීම වසර දෙකක් නේද? අපි බලමු ගණන් කැන්සල් කරලා සුළු කරලා 1500යි පිරිවැය ඍණ සුන්බුන්නගේ 50යි මේකට උත්තර වෙනවනේ 1450ක් බෙදීම පළදා ජීවිත කාලේ 10යි වැඩි කිරීම අවුරුදු දෙකක් නේද 290ක් එනවා නේද 290ක් වෙන ෂෙයා මේ අවුරුදු දෙකේ ෂෙයා මේක අඩු කරාම බලන්න උත්තරේ කීයද කියලා එතන දාරණගේ 1210යි මේ තමයි 2018 මේ 31 දාරණගේ 2018 දාරණගේ 1210යි 10 වලින් 1210 10 වලින් 12,10,000 පුදුලක දෙක නිවැරදි නේද පුදුලක දෙක නිවැරදි ප්‍රශ්නංක 25 නේද කණිරේ ප්‍රශ්නාංකය ප්‍රශ්නංක 26 ගණනය කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් 2019 මාර්තු මාස ව්‍යාපාරික ගබඩාවේ තොග ගනුදෙනු පහත දැක්වේ දිනේ 2019 මාර්තු 1 ගනුදෙනු තොග ශේෂයේ තියෙනත් ඒකක 300ක් එකක් රුපියල් 10 බැගින් මාර්තු මාස තුළ වෙච්ච ගනුදෙනු තොග මිලට ගැනීම ඒකක 200ක් 12 බැගින් ඒකක 200ක් 14 බැගින් ඒකක 200ක් 16 බැගින් මාර්තු මාස තොග විකුණුම් තියෙන ඒකක 600ක් 20 බැගින් තොග ඒකක විකුණුම් මිල තියෙනවා තොග ඒක 600ක් රුපියල් 20 බැගින් තමයි විකුණලා තියෙන්නේ මාර්තු මාසේ විකුණුම් මෙම ව්‍යාපාරයේ තොග නිකුත් කිරීම FIFO ක්‍රමයට සිදු කරයි 2019 3.31 වන විට ඉහත තොග එකක සුද්ධ උපලබ්ධයක රුපියල් 15යි
2019 3.31 දිනයේ අවසන් මාසය සඳහා ලාභයේ ශුද්ධ වැඩිවීම කීයද? වසර අවසන් මාර්තු 31 දිනට තොගයේ වටිනාකම කීයද? ඉලක්කම් දෙකක් ඔබෙන් අහනවා. මේ මාසයේ ලාභයේ වැඩිවීම කීයද අහනවා. ඒ වගේම ඒ ලාභය අහන්නේ අනිත් පැත්තෙන් අහනවා අවසන් තොගයේ වටිනාකම. මාර්තු 31 දිනට තොගයේ වටිනාකම. දැන් මෙතන බලන්න මාර්තු ආරම්භක තොගයේ තියෙන එකක 300ක් තොග ඔක්කොම තිබිලා තියෙන එකක 300යි 200යි 200යි 600ක් අරන් තියෙනවා 300ක් තිබිලා තියෙනවා ඔක්කොම 900ක් තිබිලා තියෙනවා තොග ගබඩාවෙන් 600ක් විකුණලා තියෙනවා. ඒත් 900ක් ගබඩාවේ තිබිලා තියෙනවා ඔක්කොම 600ක් විකුණලා තියෙනවා. එහෙනම් තව ඉතිරි තොග එකක් කීයක් තියෙනවද? 300ක්. ඒත් පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ මාර්තු මාසයේ ලාභයේ වැඩිවීමනේ. ලාභය අහන්න අපෙන්. ඒක හොයාගන්න කොහොමද? විකුණුම් වලින් විකුණුම් පිරිවෙ අඩු කරන්න. මේ කාල සීමාව තුළ විකුණුම් වලින් විකුණුම් පිරිවෙ අඩු කරම ලාභය එනවා. වෙනත් වේදම් මොකුත් නැහැ නේද? ඒත් අපි ගත්තොත් එමු පෙර වැඩ මෙහෙම කරලා ගමු. විකුණුම් වල තියෙන එකක් රුපියල් 20 බැගින් ඒකක 600ක් නේද? 20 වැඩි කිරීම 600. ඒකේ රුපියල් 12000 නේ. විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය ගන්න මේ දැන් විකුණලා තියෙන එකක 600ක්. ඒ පිරිවැය විකුණු තොගේ පිරිවැය. දැන් FIFO කමිටු තොග නිකුත් කිරීම මිල කරන්නේ නේද? ඒතර එහෙමනම් මේ 600න් මුලින්ම දෙන්න ආරම්භක තොගය. ආරම්භක තොගය කියත් එක කියත් 300ක් 10 ගානේ නේද? විකුණුම් පිරිවැය 300ක් දෙනවා 10 ගානේ. ඒක වටනකල් 3000. ඔක්කොම 600 දුන්න තව 300ක් තියෙනවා. ඊට පස්සේ 200ක් අරන් තියෙනවා 12 ගානේ නේද? ඉතිරි ඊළඟට දෙන්නේ 200ක් 12 ගානේ. FIFO කමිටු 2400 නේද? දැන් 300 500ක් කරලා ඊළඟ 100 දෙන්නේ. ඊට පස්සේ ගත්ත මේක පස්සේ ගත්ත මේක 14යි 14 ගන්න 200 ගත්තම 100ක් දෙනවා 600 නේද 14 ගානේ එතන වටනකම 1400 දැන් මෙන්න විකුණු තොගේ පිරිවැය 0.0 4 8යි 3 5ක 6 6800 12න් 6800 අඩු කරාම ලාභ එනවා කීයද බලන්න 10ට ගන්න 2යි 5යි 5200 නේද ලාභය උදා ලාභය මේ කාලය තුල ලාභය 5200යි. හරි. ඊළඟට අහන අනිත් උත්තරේ තමයි ඉතිරි තොගේ වටිනාකම. ඉතිරි තොගේ FIFO කමිටු තොගයි කරනකොට ඉතිරි තොගේ ඉන්නේ අවසාන ලැබුණු මිල ගණන් වලින් නේ. දැන් අපි බලන්න ඉතිරි තොගේ මෙහෙම ඉන්නේ. දැන් මේ ආරම්භක 300 ගියා මේ 200ක් ගියා 12 ගන්න ලැබුණු 200 ගියා 14 ගන්න ලැබුණු 200 ගියා 14 ගන්න ලැබුණු 200 100ක් තමයි ගියේ නේද? තව 100ක් තියෙනවා. මේ ඉතුරු ටික එන්නේ 100ක් තියෙනවා 14 ගන්න. 1400යි. ඒ වගේ මේ අන්තිමට ලැබුණු 16 ගන්න ලැබුණු 200 එහෙම තියෙනවනේ. 200ක් තියෙනවා 16 ගන්න. 16ව 200ක් තියෙනවා නේද? ඒතර 1600 දෙකක් නේද? 3200. හරිද? එතකොට එවනම් ඉතිරි තොගේ වටිනාකම වෙනවා 4600. 4600. දැන් අපේ උත්තර දෙක තමයි ලාභය වැඩිවීම 5200 ඉතිරි තොගේ 4600. 5200 දෙකක් තියෙනවා. 5200 4600 තියෙන්නේ පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4 නිවැරදි නේද? ඉතිරි තොගයගේ 4600යි ලාභය වැඩිවීම 5200. පිළිතුරු අංක 4 නිවැරදි. ගණන් ප්‍රශ්න අංක 27 සීමිත කලන පොදු සමාගමේ 2018යි 3.31 දිනක අවසන් වසර සඳහා මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකවරු විසින් 2018 6යි 15 දින අනුමත කරලා තිබෙනවා. 2018 3.31 දින සිට 2018 6යි 15 දක්වා කාලයේදී පහසඳාන් සිද්ධීන් සමාගමේ සිදු වෙලා තියෙනවා. මේ කේස් 10ට අදාළ ප්‍රශ්නයක් නේද? සිද්ධි 4ක් ඔබට දෙනවා. දීලා ඔබෙන් අහනවා බලන්න මොකද්ද? එල්කේස් 10 වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම් ප්‍රමිතියට අනුව 2018 3.31 දිනෙන් අවසන් වසර සඳහා මූල්‍ය ප්‍රකාශනවල ගැළපීම් සිදු කළ යුතු සිද්ධීන් මොනවාද? ගැළපීම් සිද්ධීන්. ගලපන සිද්ධීන් අහන්නේ. දැන් ඔය ප්‍රශ්නේ බොහෝ විට වෙන්නේ අපිට ඉන්නේ ගලපන සිද්ධියක්ද නොගලපන සිද්ධියක්ද කියලා හඳුනා ගන්න නේද? දැන් මෙතනින් අහන්නේ ගලපන සිද්ධිය මොනවාද කියලා නේද? බලමු මොනවද කියලා. උත්තරේ. දැන් අපි ගිණුම් කාලච්ඡේදය බලන්න ඉස්සරහම හඳුනා ගන්න 2018 3.31 ගිණුම් කාලච්ඡේදයේ අවසන් දිනය මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනය 2018 6.15.
හරි නේද? මේක තමයි කාල පරාසය. බලන්න පළවෙනි සිද්ධිය 2018 5/10 දින රුපියල් 5 ලක්ෂයක අලාභයක් ජනනය කරමින් 2018 3/31 දින පැවති ප්‍රධාන නිෂ්පාදන යන්ත්‍රයක් ගින්නෙන් විනාශ විය. මේ ඇති වෙන්නේ 5 වෙනි මාසේ 10 වෙනිදා. මේ දින දෙක අතර දිනයක්. මොකද මාර්තු 31 දින පැවති යන්ත්‍රයක් ඊට පසු දිනක ගින්නෙන් විනාශ වෙනවා. ගලපන සිද්ධියද නොගලපන සිද්ධියක්ද? නොගලපන සිද්ධියක්. ඇයි? මේක මාර්තු 31 දිනෙන් පසු තත්ත්වය නිරූපණය කරන සිද්ධියක් විනා මාර්තු 31 දින පැවති තත්ත්වයට බලපෑමක් ඇති කරන සිද්ධියක් කියලා හඳුනගන්න සාක්ෂි නැහැ. මේක නොගලපන සිද්ධියක්. මේ අපෙන් අහන ගලපන සිද්ධියනේ. මේකෙන් නැහැ. B 2018 2/28 දින සිදු කළ ණයට විකුණුම. 2/28 කියන්නේ මේ මාර්තු 31 කලින් දවසක් නේ. නිසා ඇති රුපියල් 50000ක ණය ගෙතිය 2018 4/15 දින. 4/15 කියන්නේ මේ කාල සීමාව අතරමැද දිනයක් නේ. බුන්නත් බව ප්‍රකාශයට පත් වෙනවා. මාර්තු 31 දින සිට ණයගැතියෙක් මේ කාල සීමාව තුළ බුන්නත් වෙලා. එහෙනම් අනිවාර්යයෙන් මේ ණයගැතියගෙන් සිදු බොල් ණය හඳුනා ගන්න ඕනේ, ගැළපීම් කරන්න ඕනේ. මොකද මේ ණයගැතියට බහන්න වික්‍රමී ගිණුම් කාලච්ඡේදය තුළදී මේක අපි කියන ගැළපී යුතු සිද්ධියක්. හරි. C සේවකයෙකු විසින් 2018 3/20 මාර්තු 20 දින ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් වන්දි ලෙස ලක්ෂයක් සමාගම විසින් ගෙවී තිබව 2018 4/20 දින අධිකරණයේ තීන්දුවක් දෙනවා. මාර්තු 20 දින ගිණුම් කාලච්ඡේදයේ අවසන් වන දිනට පෙර දිනයකදී පැවරු නඩුවකට අදාළව තීන්දුව ප්‍රකාශ වන අප්‍රේල් 20 වෙනිදා වන්දිය ගෙවන්න කියලා. එහෙම ඒක අනිවාර්යයෙන් අපි ගැළපීම් කළ යුතු සිද්ධියක් නේ. මාර්තු 31 දිනට පෙර දාපු නඩුවක් ගැළපෙන සිද්ධියක්. D 2018 6/10 දින අවසන් වසර සඳහා සමාගමේ සාමාන්‍ය කොටස් හිමියන්ට ලක්ෂ 4ක අවසන් ලාභාංශයක් 2008 6/6 දින ප්‍රකාශයට පත් කරනවා. හැබැයි 6/6 කියන්නේ 5/15ට පෙර දිනයක් තමයි. නමුත් අවසන් සාමාන්‍ය කොටස් හිමියන්ගේ ලාභාංශ යෝජනා කිරීම හෝ ප්‍රකාශ කිරීම සටහනක් පමණයි අපිට තාම ගිණුම් තබන්න පුළුවන්කම නෑව නොගලපන සිද්ධි නේද? එහෙනම් ගැළපීම් කළ හැකි සිද්ධීන් දෙකයි තිබෙන්නේ B හා C. B හා C පමණයි. B හා C කියන්නේ පිළිතුරක් 4. 4 නිවැරදි නේද? හොඳයි. ප්‍රශ්නයක් 28 බලන්න. LKS 37 ප්‍රතිපාදනයන් අසම්භාව්‍ය වගකීම් හා අසම්භාව්‍ය වත්කම් සම්බන්ධ ප්‍රමිතියට අනුව ප්‍රතිපාදන ලෙස හඳුනා ගැනෙන අයිතම අයත් ප්‍රකාශය වන්නේ කුමක්ද? මේවයි ප්‍රතිපාදනසේ හඳුනා ගන්න පුළුවන් අයිතම මොනවද කියලා අහන්නේ. ඒ වගකීම් සහතික සඳහා වෙන් කිරීම ප්‍රතිපාදනයක්ද? ඔව් හේතුව ඒක බැඳීමක් තියෙනවා. නෛතික හෝ නෛතික බැඳීමක් තිබෙනවා. ඒ වගේම ආර්ථික සම්පත් පිළිතර ගලා යමේ බහුවිතාවයක් තිබෙනවා. ඒ වගේම වටිනාකම අස්තමේතු කිරීමේ හැකියාවක් තිබෙනවා. මේක ප්‍රතිපාදනයක් හඳුනා ගන්නට ඕනේ. වන්දියක් ඉල්ලා ව්‍යාපාරයක් වෙත පාර ඇති නඩු නොවිසඳුණු නඩුවක්. ඒක අපිට ප්‍රතිපාදනයක ලක්ෂණ පෙන්වුම් කරනවා. ප්‍රතිපාදනයක් හඳුනා ගන්නට ඕනේ. හැබැයි අපේ නීතිඥ මාතෘ කිව්වනම් පැහැදිලිව මේ නඩුවෙන් අපිට වන්දි ගවන්න වෙන්නේ නැහැ කියලා එනම් අසම්භාව්‍ය වගකීමක් තමයි. නැත්නම් මේක අපිට ප්‍රතිපාදනයක් හඳුනා ගැනීම හැකියාවක් තිබෙනවා. හානි කරන අලාභ සඳහා ඉඩ හැරීමක්. ඒ කියන්නේ හානි කරන අලාභ කියලා කියන වර්තමානයේ අඩමාන ණය සඳහා වෙන් කිරීමට කියන වෙන නමක් නේ. ඒ අනුව අඩමාන ණය වෙන් කිරීමක් හෝ හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම අපි ප්‍රතිපාදනසේ හඳුනාගන්නේ නැහැ මේ ප්‍රමිතිය අනුව නේද? ෂෙයා වෙන් කිරීමත් ඒ විදිහමයි ප්‍රතිපාදනසේ හඳුනාගන්නේ නැහැ. ප්‍රතිපාදනසේ හඳුනා ගන්න පුළුවන් මේ ප්‍රශ්නයට අදාළව A හා B පිළිතුරංක 1 නිවැරදි නේද? කන ප්‍රශ්නාංක 29 ප්‍රශ්නාංක 29 සිට 30 දක්වා පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිතා කරන්න. එකතු කළාගේ මත බදු වැට් සඳහා ලියාපදිංචි නැති ව්‍යාපාරයක් 2016 7/1 දින අත්පත් කරගත් අයිස්ක්‍රීම් යන්ත්‍රයකට අදාළ තොරතුරු මෙහෙමයි. වැට් ලියාපදිංචි වෙලා නැහැ කියලා කියන්නේ යන්ත්‍රයේ ලයිස්තුගත මිල ලක්ෂ 10යි වෙළඳ වට්ටමක් හම්බෙලා තියෙනවා 10%ක වැට් බදු ගෙවලා තියෙනවා 92000ක් ප්‍රවාහන පිරිවැය 12000යි 2016 10 දින ස්ථාපිත කිරීමේ පිරිවැය 4000යි ඒ වගේම මූලික පරීක්ෂණ වටේ සඳහා පිරිවැය 5000යි 2016 10 දින අත්අඩංගුව බැලීම සඳහා නිපදවූ අයිස්ක්‍රීම් 30ක් එකක් 100 බැගින් අලෙවි කරලා තිබෙනවා. ව්‍යාපාර නිෂ්පාදන කටයුතු 2016 10/31 දින ආරම්භ කරලා තිබෙනවා. මෙම යන්ත්‍රය ජීව කාලයේ වසර 5ක් හා සම්පූර්ණ නාගේ රුපියල් 10000ක් කියලා අස්තමේන්තු කරලා තිබෙනවා. ඉතින් අහන ප්‍රශ්න බලන්න මොනවද කියලා 29 LKS 16ට අනුව දේපොළ පිළිවෙත උපකරණ ප්‍රමිතියට අනුව මුල්වරට යන්ත්‍රයේ පිරිවැය හා ෂෙයා වටිනාකම කිපුමද? වසරේ අහන්නේ වත්කම් මුල්වරට හඳුනා ගන්නා පිරිවැයයි
ෂය වටිනාකම. බලන්න මුල් වරට හඳුනා ගන්න පිරිවැයට අන්තර්ගත අයිතිමත් මොනවද කියලාද මේ ගාන කියන විදිහට. ලැයිස්තුගත මිල අපි මේක රුපියල් 1000 වලින් හදමුත් ලේසි අපිට. දසලක්ෂයක් වුණාට 10%ක වට්ටමක් හම්බ වෙනවනේ නම් ගැලොම් මිල වෙන්නේ. මේකෙන් 10%ක් කියන්නේ ලක්ෂයක් අඩු වෙන්න එපා. අඩු කරාම 9 ලක්ෂයකින් 1000 වලින් ගත්තාම 900යි නේද? හරි. වැට් බද්ද දැන් වැට් සඳහා ලියාපදිංචි නොවු සමාගමක් නිසා වැට් එක ව්‍යාපාරයේ වියදමක් වෙනවා 92යි. ප්‍රවාහන පිරිවැය 12 ඇතුළත් වෙනවනේ 12යි. යන්ත්‍රය 2010 දින ස්ථාපිත කිරීමේ පිරිවැය 4යි. ඒක ඇතුළත් වෙනවා. මූලික පරීක්ෂණ වටයක් සඳහා කිය වියදම 5000යි. හැබැයි මෙහෙම කතාවක් කියනවා එම අත්අදා බැලීම වටේදී නිපදව අයිස්ක්‍රීම් 30ක් එකක් 100 බැගින් විකුණනවා. ඒතකොට දැන් මේ 5000 වුණාට මේකෙන් අඩු කරන්න ඕනේ මේ 100 බැගින් විකුණනවා 30ක්. 30 වැඩි කිරීම 100 3000යි නේද ඒතර? ඒතර 5000ක් වියදම් ගියාට 3000ක් ආපහු ලැබෙනවා අපිට. දැන් පරීක්ෂණ වටේ අත්අදා බැලීමට ගිය සුද්ධ වියදම කීයද? 2000යි. 2000 කියන්නේ 10 වලින් 2යි. එහෙනම් අපි කියමු මෙන්න වත්කමේ පිරිවැය 2යි 4යි 8යි 2යි 10 එකක් ඉතුරුයි 10ක 11යි එකක් ඉතුරුයි 9යි 10යි 1010යි 1010යි කියන්නේ දසලක්ෂ 10000යි නේද 1010කින් දසලක්ෂ 10000යි මේ උත්තරයක් තියෙනවා නමුත් අනිත් උත්තරේ ග්‍රැෆිකල් එකේ බලමු නේද ඊළඟට බලමු මුල් පළමු වසරේ ෂය වෙන්නට ඕනේ කීයද කියලා බලමු දැන් මේ ගානේ කියන විදියට බලන්න වත්කමේ පිරිවැය 1010යි සුන්බුණගේ 1010 කියලා කියනවා. ඒතර වත්කමේ පිරිවැය 1010යි සුන්බුණගේ 10යි ඵලදායී ජීවිත කාලය කීයද? වසර 5යි. හරිද? දැන් කවද්ද ගිණුම් වර්ෂය අවසන් වෙන්නේ? 2016 10යි 31 තමයි යන්ත්‍රයේ නිෂ්පාදන කරන සදා ආරම්භ කර තිබෙන්නේ. ඒකට අපෙන් අහන්නේ කවදාද ෂය වීම අහන්නේ වාර්ෂික ෂය කියලා තමයි අපි අහනවා. වත්කමේ වාර්ෂික ෂය අපෙන් අහන්නේ නේද? වාර්ෂික ෂය ප්‍රමාණය. ඒතර මොන අවුරුද්දද කියලා ප්‍රදාන කළා නෑ වාර්ෂික ෂය ප්‍රමාණය. ඒතර එක අවුරුද්දක ෂය වෙනවා 1010 පිරිවැය 10ක් සුන්බුන්නගය. ඒතර වත්කමේ ෂය කලයක වටිනාකම 1000යි. 10 බෙදීම 5 වාර්ෂික ෂය ප්‍රමාණය කීයද නම් 200යි. එක අවුරුද්දකට ෂය වෙන ප්‍රමාණය 200යි. හරි නේද? ඒතර නම් පිළිතුරක දෙක 1010යි 200යි 10 වලින් ඒතර 1010යි 200යි 1010 පිළිතුරක දෙක නිවැරදි නේද 1010යි වාර්ෂික ෂය 200යි පිළිතුරක දෙක නිවැරදි නේද 1010ට බිඳුන එකතු වෙන 10 වල එනකොට පිළිතුර දසලක්ෂ 10000යි ලක්ෂ 2යි වාර්ෂික ෂය නේද හරි මේ තමයි ප්‍රශ්න අංක 29 සඳහා උත්තරේ ප්‍රශ්න 30 අහනවා ඉහත යන්ත්‍රයේ 2018 10 එක දින රුපියල් 50000ක ලාභයක් සහිතව අලෙවි කළේ නම් යන්ත්‍රයේ විකිණීමේ ලද මුදල කීයද? යන්ත්‍රයේ විකුණුම් මිල අපෙන් අහන්නේ නේද? අපි ඒකට යන්ත්‍ර ඉවත් කිරීමේ කිරීමක් හදන්නට ඕනේ. ඒතර බලන්න ඉවත් කිරීමේ කිරීමට මොනවද මාරු කරන්න ඕනේ? එක ඉවත් කළ යන්ත්‍රයේ පිරිවැය සමුචිත ෂය යන්ත්‍රයේ විකිණීමේ ලද මුදල හා ලාභය වල දීලා තියෙනවා නේද? හරි. ඉවත් කළ යන්ත්‍රයේ පිරිවැය. බලන්න පිරිවැය කීයද කියලා? ඉවත් කළ යන්ත්‍රයේ පිරිවැය අපි දන්නවා 10 වලින් ගත්තොත් 1010යි නේද? මම මේක රුපියල් 10 වලින් හදනකොට ලේසිනේ. 1010යි පිරිවැය. යන්ත්‍ර. ඊළඟට බලන්න යන්ත්‍ර සමුචිත ෂය වීම කොච්චරද? දැන් මේ යන්ත්‍රය 2018 10 එක දින අලෙවි කළා කියලා කියන්නේ නේද? ඒතර යන්ත්‍රය සමුචිත ෂය වෙන්නේ දැන් මේ යන්ත්‍රය අපි මිලදී ගැනීම කරලා තිබෙන්නේ 2016 7යි 2016 7යි 1. ඒතර 2016 10ක තමයි අත්අදා බැලීමේ වටේ ක්‍රියාත්මක කරන්නේ. ඒතර නිෂ්පාදන කටයුතු සඳහා ආරම්භ කිරීම කරන්නේ 2016 10:31. හරිද? එතකොට යන්ත්‍රයේ විකිණීම කරන්නේ කවද්ද? 2018 10 2018 10 ඔන්න බලන්න තුර කරුණු තියෙනවා කීපයක් 2016 එදින ටික හොඳට බලන්න ආපහු 2016
7ක තමයි යන්ත්‍රය අත්පත් කරගන්නේ. 7ක තමයි යන්ත්‍රය අත්පත් කරගන්නේ. ඊළඟට ආපහු අනිත් දිනේ කවද්ද? 2016 10ක තමයි ස්ථාපිත කරන්නේ. අත්අදා බැලීම කරන එදා තමයි නේ. 2016 10ක. අත්අදා බැලීම කරනවානේ. අත්අදා බැලීම ස්ථාපිත කරලා අත්අදා බැලීම කරනවා නේද? ඊළඟට අනිත් දිනේ කවද්ද? 2016 10:31ක තමයි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ. 2016 10:31 10:31 නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා නේ. නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා. යන්ත්‍රයේ විකුණන දිනේ කවද්ද? 2018යි 10ක. විකුණුම් නේද? දැන් කවදද වත්කම ෂෙයා කිරීමට භාජනය කරන්නේ? අපි කලින් පාඩම් මේකෙත් කලින් කොටසෙත් අපි කතා කළා නේද? වත්කමක් ෂෙයා වීමට භාජනය කරන්නට ඕනි, ෂෙයා වීම ආරම්භ කරන්නට ඕනි. වත්කම භාවිතයට ගැනීමට සූදානම් කළ අවස්ථාවේදී. දැන් 2016 7 ගත්තට 2016 10ක තමයි යන්ත්‍රය සවි කිරීම කරලා අත්අදා බැලීම කරන්නේ. 2016 10:31ක තමයි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ. නමුත් මේ අත්අදා බැලුණු දිනේ තමයි අපි ගන්නෙ ස්ථාපිත කරන දිනය. වත්කම භාවිතයට සුදුසු දිනය නේද? එදා අපි අයිස්ක්‍රීම් හදලා විකුණලක් තියෙනවා. එදා ඉඳන් වත්කම භාවිතයට සුදුසුයි. එහෙනම් වත්කම විකුණන 2018 10ක. එහෙනම් 2016යි 10යි 1 සිට 2018 10යි 1 දක්වා කාලයට වත්කමින් සමුච්චිතය ගන්න ඕනේ. 2016 10යි 1 සිට 2018 10ක දක්වා කාලය අවුරුදු කීයද? 2යි. එහෙනම් වත්කමේ ෂෙයාරින් කිරීම තියලා තියෙන අවුරුදු 2ක. මේ වත්කමේ පිරිවැය මාරු කරලා 10200යි සමුච්චිත ෂෙයා එනවා අවුරුදු 2ක නේද? දැන් සමුච්චිත ෂෙයා මේකට බැල කරන්න එපා. සමුච්චිත ෂෙයා එක අවුරුද්දක ෂෙයා කීයද ආවේ? 200යි මතකද? පාර්ශ්වික ඡාපය හොයාගත්ත 200යි කියලා. ඒ වගේ දෙකක්. ඒ කියන්නේ 400යි. වත්කමේ සමුච්චිත ෂෙයා 400යි අවුරුදු 2ක. 2016යි 10ක සිට 2018යි 10ක දක්වා අවුරුදු 2යි. එක අවුරුද්දක ෂෙයා 200ක් අපි හොයාගත්තානේ. 1010 වෙන 10 බෙදීම මේ පහන නේද? ඒතර සමුච්චිත අවුරුදු 2ක 200යි. වත්කම් විකිරීමේ ලද මුදල. මුදල් කිරීම හර විකුණුම් කිරීම බැර මේක යන්ත්‍ර වත්කීමේ කිරීම බැර මේක අපි දන්නේ නැහැ. හැබැයි වත්කම් විකිරීමෙන් 50000ක ලාභයක් තිබුණා. 55 කියන්නේ 10 වලින් 50යි. ලාභය 50 යන්ත්‍ර වත්කීමේ කිරීම හර ආදායම් ප්‍රකාශනය බැර නේද? හරින ආදායම් ප්‍රකාශනය කියලා වරහන් ලාභය. දැන් මෙන්න මේ කිරීමේ වෙනස ගන්න. ඒක තමයි යන්ත්‍රයේ විකිරීමේ ලද මුදල බලන්න කීයද කියලා. හර එකතු 0.6යි 0.1යි 1060යි 1060 බැල කරන වෙනස බලන්න 0.6යි 6යි 660යි නේද? 660යි 660යි කියන්නේ 10 වලින්. මේ තමයි යන්ත්‍රයේ විකිරීමේ ලද මුදල. මේ දින අංක දෙක පිළිතුර හරියි. 660 කියන්නේ 10 වලින්නේ. පිළිතුර අංක දෙක නේ වැරදි. යන්ත්‍රයේ විකිරීමේ ලද මුදල 6,60,000යි. හැදෙන්නද? හොඳයි. ඔන්න ඔය ප්‍රශ්නෙත් එක්ක ඔය ප්‍රශ්න පත්‍රය තුල අඩංගු බහුවර්ණ ප්‍රශ්න 30 හරි. දැන් ඊළඟ ප්‍රශ්න 20 අපි කතා කරමු. ඒ තමයි කෙටි පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න 20ක් තියෙනවා. අපි කතා කරමු. ඊළඟ ප්‍රශ්න අංක 31 LKS 8 ගිණුම් කරන ප්‍රතිපත්ති ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි සහ වැරදි කියන පොමිතියට අනුව සමාගමක පහත දැක්වෙන අවස්ථාවන් ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් නිරූපණය කරයිද යන සඳහන් කරන්න. මේ LKS 8 ප්‍රමිතියට අනුව මේ දිව තියෙන අවස්ථාවන් ගිණුම් කරන ඇස්තමේන්තු වල වෙනස් වීමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්ද නැද්ද කියලා. හඳුනා ගන්න පුළුවන් නම් ඔව් කියලා කියනලු. බැරි නම් නැත කියලා කියනලු. 1 ආරම්භක තොගේ අධිගණනය වීම නිසා ලාභයේ ඇතිවෙච්ච වෙනස් වීම. ගිණුම් කාලච්ඡේදයේ ආරම්භක තොගේ අධිගණනය වෙලා තියෙනවා. වැඩි තක්සේරු වෙලා. ඒ නිසා ලාභයේ ඇතිවෙච්ච වෙනස් වීම. අනෝ ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක්ද නැද්ද? ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් නෙවෙයි. ඇයි? මේ අවුරුද්ද ආරම්භක තොගේ කියන්නේ ගිය අවුරුද්ද අවසන් තොගේ කියන්නේ ගිය අවුරුද්ද අවසන් තොගේ අධිගණනය වීමක් කියන්නේ පෙර කාලච්ඡේදයේ වෙච්ච වරදක්. වරදක්සේ හඳුනා ගන්න පෙර කාලච්ඡේදයේ ඇස්තමේන්තු වෙනස් වීමක් නෙවෙයි. උත්තරේ නැත. දෙක වසර අවසාන ණයගැති ශේෂය මත අඩමාන ණය වෙන් කිරීමේ අනුපාතය වෙනස් කිරීම.
අඩමාන ණයගැතියන් සඳහා අඩමාන ණය ඇස්තමේන්තුවේ අනුපාතය වෙනස් කිරීම ගිණුම් කර ඇස්තමේන්තුව වෙනස් වීමක්. ඔව්. 3. තොග තක්සේරු ක්‍රමයේ පෙරපිවිසු පෙරපිට ක්‍රමයේ සිට බරිත සාමාන්‍ය ක්‍රමයට වෙනස් කිරීම. තොග තක්සේරු ක්‍රමයේ වෙනස් වීම අපි හඳුනාගන්නේ ගිණුම් කර ප්‍රතිපත්ති වෙනස් වීමක් නේද? ඇස්තමේන්තු වෙනස් වීමක් නෙවෙයි. ඇස්තමේන්තු වෙනස් වීමක් නෙවෙයි නැත. 4. ගොඩනැගිලි වල අපේක්ෂිත ඵලදායී ජීව කාලය වසර 30 සිට 35 දක්වා වෙනස් කිරීම. වත්කමක ඵලදායී ජීවිත කාලය වෙනස් වීම ගිණුම් කර ඇස්තමේන්තු වෙනස් වීමක්. උත්තරේ ඔව්. ඔව් දෙකක් හා නැත දෙකක් තියෙනවා නේද? හරි. ප්‍රශ්න අංක 32 බලන්න. LKAS 8 ගිණුම් කරන ප්‍රතිපත්තිය ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම පෙර වැරදි සම්බන්ධ ප්‍රමිතියට අනුව සමාගමක ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් කළ හැකි අවස්ථා දෙක සඳහන් කරන්න. සමාගමකට දැන් අපි කියනවා ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් නොකර භාවිත කළ යුතුයි. එසේ වුවත් ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් කිරීමකට සමාගම් ප්‍රමිතිය මේ LKS 8 ප්‍රමිතිය අවස්ථාව ලබා දෙනවා අවස්ථා දෙකක්. මොකක්ද? නව ගිණුම් කරන ප්‍රමිතියක අවශ්‍යතාවයක් නිසා. ගිණුම් කරන ප්‍රමිතියක අවශ්‍යතාවයක් නිසා මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන්. එක ගිණුම් කරන ප්‍රමිතියක අවශ්‍යතාවයක් නිසා. දෙක යන්නේ දෙක තමයි නව ප්‍රතිපත්තිය තුළින් මූල්‍ය ප්‍රකාශන වලට පෙරට වඩා සාධාරණයක් ඉටු වෙන බවට හැඟෙනවා නම්. ඒ කියන්නේ නව ගිණුම් කරන ප්‍රතිපත්තිය තුළින් මූල තොරතුරු ඉදිරිපත් කිරීමේදී පෙරට වඩා සාධාරණ ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. පෙරට වඩා විශ්වාසවන්ත ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් නම් කළමනාකරන සී විනිශ්චය මත ප්‍රතිපත්තිය වෙනස් කරන්න පුළුවන්. නව ප්‍රමිතියක අවශ්‍යතාවයක් නිසා ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන්. එමෙතන නව ප්‍රමිතියක අවශ්‍යතාවයක් නැතත් ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන් නව ප්‍රමිති ප්‍රතිපත්තිය තුළින් පෙරට වඩා මූල්‍ය ප්‍රකාශන වලට සාධාරණයක් ඉටු වන අවස්ථාවක. දෙක නව ප්‍රතිපත්තිය තුළින් මූල්‍ය ප්‍රකාශනයන්ට පෙරට වඩා සාධාරණත්වයක් ඉටු වන විට. අපි ඊළඟ ප්‍රශ්න අංකයට ප්‍රශ්න අංක 33 ගනුදෙනුකරුවන් විසින් මිලදී ගන්නා භාණ්ඩ දෝෂ සහිත වූ විට එහි මිල ආපසු ගෙවීම විදුලි උපකරණ විකුණන වෙළඳසැලක ප්‍රතිපත්තිය වේ. කෙසේ වුවද එවැනි නෛතික බැඳීමක් නොමැත. LKAS 37 ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් සම්බන්ධ ප්‍රමිතියට අනුව මෙහිදී ප්‍රතිපාදනය හඳුනා ගැනීමට සම්පූර්ණ කළ යුතු නිර්ණායකයන් තුනක් සඳහන් කරනවා. ඉතින් අහන්නේ මේ LKAS 37 ප්‍රමිතියට අනුව යම්කිසි සිද්ධියක් ප්‍රතිපාදනයක්සේ හඳුනා ගැනීමට නම් සම්පූර්ණ කළ යුතු නිර්ණායකයන් කොන්දේසි තුනක් තියෙනවා නේද? මොනවද? එක මොකද්ද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ නෛතික හෝ සම්මුතික බැඳීමක් තියෙන්නට ඕනේ. දෙක බැඳීම निराකරණය කරන අවස්ථා කිරීමේදී ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමේ බහුවිතාවයක් තියෙන්නට ඕනේ. තුන්වෙනි එක තමයි බැඳීමේ වටිනාකම විශ්වාසදායී ලෙස අස්තමිතු කරන්න පුළුවන් වෙන්නට ඕනේ නේද? හොඳයි. පිළියම් එහෙම කරුණු තුනයි තියෙන්නේ. මේකේ දෙක දෙකක මෙහෙම දෙක තුනක් කියලා හරිනේ. එක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන නෛතික හෝ සම්මුතික බැඳීමක් තිබීම. ඒක පළවෙනි ලක්ෂණය. දෙක දෙවෙනි එක
බැඳීම යෙදීමේදී ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ ජනනය කළ හැකි සම්පත් පිටතට ගලා යාමක් සිදුවීම ගලා යාම බහුවිතාවයක් තිබීම. 3 බැඳීමේ වටිනාකම විශ්වසනීය ලෙස ඇස්තමේන්තු කළ හැකි වීම. ඒ තමයි ප්‍රධාන නිර්ණායකයන් 3 ප්‍රතිපාදනයක්සේ හඳුනා ගැනීමට නම්. අද අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න 34 LKS 17 කල්බදු ප්‍රමිතියට අනුව කල්බද්දක් ලෙස හඳුනා ගැනීමට භාවිතා කරන නිර්ණායකයන් දෙකක් සඳහන් කරන්න. කල්බදු ප්‍රමිතිය අනුව කල්බදු දේපලක් කල්බද්දක් ලෙස හඳුනා ගැනීමට සම්පූර්ණ කරන නිර්ණායකයන් දෙකක්. කියන කල්බද්දක තිබිදු ලක්ෂණ කියලා කිව්වත් නෙවෙයි නේද? එකක් තමයි මොකද්ද? කල්බදු දේපල කල්බදු වත්කම යම්කිසි කාල සීමාවකට භාවිත කිරීමේ අයිතිය දීමනාකරු විසින් ගැනුම්කරුට පවරනවා. එහෙම තත්ත්වයක් තියෙනවානේ. කල්බදු දේපලක කල්බදු දේපලක භාවිත අයිතිය භාවිත හිමිකම් අයිතිය යම් කාල සීමාවකට දීමනාකරු ගැනුම්කරුට පැවරීම. ඒ වගේම බදු කාලය තුල ගැනුම්කරු විසින් දීමනාකරුට වාරික ගෙවීමක් සිදු කිරීම. ඒ නිර්ණායක ලක්ෂණ නේද කල්බද්දක තිබෙන. එකක් ලියමු එහෙම. අත්කම් භාවිත හිමිකම දීමනා කල්බදු දීමනාකරු විසින් ගැනුම්කරුට පවරා දීම. අත්කම් භාවිත හිමිකම නේද? තව එකක් තමයි බදු කාලය තුලදී ගැනුම්කරු විසින් දීමනාකරුට වාරික ගෙවීමක් සිදු කිරීම. මේ කල්බදු වලදී වාරික ගෙවීමක් ගැනුම්කරු විසින් දීමනාකරුට සිදු කරනවානේ. මේ කල්බද්දක් හඳුනා ගන්න තිබිතු ලක්ෂණ නේද? මේවා තිබෙනවා නම් මේ නිර්ණායකයන් දෙකක් තිබෙන අනිවාර්යයෙන්ම කල්බද්දක් සපහන් ගන්න පුළුවන්. හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට 35 මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුවට අනුව ගිණුම් කරන තොරතුරු වල තිබිතු ගුණාත්මක බව වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ 4ක් සඳහන් කරන්න. දැන් මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුවට අනුව ගිණුම් කරන තොරතුරු වල තිබිතු ගුණාත්මක ලක්ෂණ කොටස් දෙකකට බෙදනවානේ. මූලික ලක්ෂණ හා වැඩි දියුණු කිරීමේ ලක්ෂණ නේද? මූලික ලක්ෂණ ලෙස අපි හඳුනා ගන්නවා අදාළත්වය කියන ලක්ෂණය, විශ්වසනීය නියෝජනය කියන ලක්ෂණය. වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ ලෙස අපි හඳුනා ගන්නවා මොනවද? සංසන්දනාත්මක බව, සත්‍යාපනය කළ හැකි බව, කාලීන බව හා තේරුම් ගත හැකි බව නැත්නම් අවබෝධ කරගත හැකි බව නේද? මේක අහන්නේ මොකද්ද අපේ මූලතොරතුරු වල වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ 4 නේද? මෙහෙම සංසන්දනාත්මක බව, සත්‍යාපනය කළ හැකි බව, කාලීන බව, තේරුම් ගත හැකි බව. මේ හැම කරුණක්ම විස්තරාත්මකව මේ පාඩම් එකකදී කතා කළා නේද? හොඳයි. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්න 36
SLFRS 16 ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් අයභාරයේ ප්‍රමිතියට අනුව පහත සඳහන් දෑ හඳුන්වන්න. අයන කාර්ය සාධන බැඳීම්, අයන ගනුදෙනුවක මිල කාර්ය සාධන බැඳීම් අතර විභජනය. මේ ප්‍රමිතියට අනුව ගිවිසුම් වලින් අයභාරය කියන ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් අයභාරය කියන ප්‍රමිතියට අනුව ඔබ දන්නවා අයභාරය හඳුනා ගැනීමේදී පියවර 5ක් සඳහන් කර තිබෙනවා නේ. එක ගනුදෙනුකරු සමග ඇති වූ ගිවිසුම හඳුනා ගැනීම, දෙක ගිවිසුමේ අන්තර්ගත කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම, තුන ගනුදෙනුවේ මිල තීරණය කිරීම, හතර ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර විභජනය කිරීම, පහ කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් කළ පසු නැත්නම් සම්පූර්ණ කළ පසු අයභාරය හඳුනා ගැනීම. එම පහෙන් දෙකක් ගැන තමයි මේ අහන්නේ. කාර්ය සාධන බැඳීම. මොකද කාර්ය සාධන බැඳීමක් කියලා කියන්නේ? භාණ්ඩ හා සේවා සැපයීමකට ආයතනය විසින් ඇති කරගන්නා වූ බැඳීම, පොරොන්දුව. ගිවිසුමට අනුව භාණ්ඩ හා සේවා ලබා දෙන බවට ඇති කරගන්නා වූ පොරොන්දුවක් තමයි අපි කියන්නේ කාර්ය සාධන බැඳීමක්, එකඟතාවයක් නේද? ගිවිසුමට අනුව භාණ්ඩ හා සේවා ලබා දීමට ඇති කරගත් පොරොන්දුවකි. එකඟතාවයක් නේද? ඊළඟ ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර විභජනය කිරීම කියන්නේ මොකද්ද? දැන් එක කාර්ය සාධන කියලා කීපයක් තියෙන පුළුවන් නේ. භාණ්ඩ සැපීම, නඩත්තු සේවා සැපීම ආදී වශයෙන්. ඒ ගනුදෙනුවේ මිල නැත්නම් ප්‍රතිෂ්ඨාව එක් එක් කාර්යයට අනුව විභජනය කරන එක් එක් කාර්යයට අනුව මිල හඳුනා ගන්නවා. භාණ්ඩ සැපීම සඳහා මිල කීයද? නඩත්තු සේවා සැපීමට මිල කීයද ආදී වශයෙන් නේද? ඒත් එහෙම ලියමු. ගනුදෙනුවේ මිල ගිවිසුමේ සඳහන් එක් එක් කාර්ය සාධන බැඳීම් අතර බෙදා හැරීම වේ. කාර්ය සාධන බැඳීම් විභජනය කරන කෙනෙක් මිල එක් එක් කාර්ය සාධන බැඳීම් අතර බෙදා හැරීම නේද? වෙන් කර හඳුනා ගැනීම නේද? හොඳයි. ඊළඟ ප්‍රශ්නේ බලන්න ප්‍රශ්න 37 LKS 37 ප්‍රතිපාදනයෙන් අසම්භාව්‍ය වගකීම් අසම්භාව්‍ය වත්කම් ප්‍රමිතියට අනුව ප්‍රතිපාදනවල හා වෙනත් වගකීම් වල ලක්ෂණයන්හි ස්වરૂපය දැක්වීම සඳහා පාසඳාන වරහාන්තුර දක්වා ඇති නිවැරදි යෙදුම තෝරන්න. මේ ප්‍රතිපාදනයේ වගකීම් සම්බන්ධ වෙනස්කම් හඳුනා ගැනීම සඳහා මේ කියන කාරණේ අනුව මේ වරහාන්තුර තියෙන වචන කියන්නට ඕනේ. වර්තමාන බැඳීමක් පැවතීම අවුද නැද්ද කියලා කියන්නේ ප්‍රතිපාදනයකට වගකීමකට. ප්‍රතිපාදනයකට වර්තමාන බැඳීමක් තියෙනවද? ඔව්. වගකීමකට ඒත් ඔව්නේ. වර්තමාන බැඳීම ඔය දෙකම තියෙනවා නේද? දෙක පියවීමේදී ගෙවිය යුතු වටිනාකම නිශ්චිතය අවිනිශ්චිතය. ප්‍රතිපාදනයකදී පියවීමේ වටිනාකම නිශ්චිතද? නෑ, අවිනිශ්චිතයි. අපි ඒකනේ ප්‍රතිපාදක නියම හඳුනාගන්නේ. කාලය හා ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතතාවයක් සහිත වගකීමක් කියලා අපි කියන්නේ ඒක නේද? ප්‍රමාණයේ කාලය දෙකම අවිනිශ්චිතයි නේද? ඉතින් කියන්නේ ප්‍රමාණය ගැනනේ අවිනිශ්චිතයි. අවිනිශ්චිත වේ. වගකීමක නිශ්චිතයි නේ. පියවීමේ කාලය මම දැන් සඳහන් කරන්නේ ප්‍රතිපාදනයක අවිනිශ්චිතය. වෙනත් වගකීමක නිශ්චිතය. හරි නේද? හොඳයි. ගන්න ඊළඟ ප්‍රශ්න අංක 38 තොගය වියදමක් ලෙස හඳුනා ගන්න අවස්ථා දෙකක් සඳහන් කරන්න. සාමාන්‍යයෙන් තොගය වත්කමක්සේ හඳුනාගත්තත් හැම විටම තොගේ වත්කමක්සේ හඳුනාගන්නේ නැහැ. තොගේ වියදමක් වන අවස්ථා තිබෙනවා. එකක් මොකද්ද? තොගේ විකුණුවීමෙන් පස්සේ තොගේ විකිණීම සිදු කළ පසු
විකුණු භාණ්ඩවල පිරිවැය අපි හඳුනගන්නේ මොකද්ද? විකිණීම. ඒ වගේම තොගේ පිරිවැය වලට සුද්ධ ප්‍රද්දාගේ අඩු නම් තොගේ ලියහැවීම අපි හඳුනගන්නේ මොකද්ද? වියදමක් වශයෙන්. නේද? හරි. එහෙනම් උදාහරණ තොගේ වියදමක් වශයෙන් හඳුනා ගන්න අවස්ථා දෙකක්. එක තොගේ විකිණීම සිදු කළ පසු විකුණුම් පිරිවැය. එනත්තම් විකුණන ලද භාණ්ඩවල පිරිවැය වියදමක් නේ. දෙක තොග ලියහැරීම. සලකන වියදමක් ලෙස. ආයන්න පහත සඳහන් එක් එක් අවස්ථාවන්හිදී තොගේ පිරිවැය ගණනය කිරීම සඳහා යොදා ගන්නා පදනම සඳහන් කරන්න. විශේෂිත හඳුනාගත හැකි තොග අනිකුත් වලින් තොග. ඔබ දන්නවා තොග පිරිවැය නිර්ණය කරනකොට මිනුම් කරනකොට තොග අපි හඳුනා ගන්නවා වර්ග දෙකකට විශේෂිත හඳුනාගත හැකි තොග හා අනිකුත් වලින් තොග කියලා. විශේෂිත හඳුනාගත හැකි තොග කියලා කියන්නේ ඉතිරි තොගේ පිරිවැය සමන්විත වන්නේ කවර පිරිවැය වටිනාකම් වලින්ද යන්න නිශ්චිතව සඳහන් කරන්න පුළුවන් නම් නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් නම් එම තොගයට පිරිවැය ලකුණු කරනකොට පිරිවැය ගණනය කරනකොට එම තොගේ සත්‍ය පිරිවැයන් පදනම් කරගත යුතුයි. නේද? කිසියම් තොගයක ඉතිරි වෙලා තියෙන තොගයක පිරිවැය පැහැදිලිව මේක අහවල් දවසේ අහවල් වටිනාකමට ගත්ත පිරිවැයක් කියලා නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් නම් එම තොගේ පිරිවැය මිනුම් කරනකොට ඒ තොගයට පදනම් වෙච්ච සත්‍ය පිරිවැය පදනම් කරගත යුතුයි. දැන් උදාහරණ වශයෙන් අපි පැහැදිලි කරලා තිබෙනවා දැන් මේ කෞතුක භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලක ඉතිරි වූ කෞතුක භාණ්ඩ වල පිරිවැය නිශ්චිතව හඳුනා ගන්න පුළුවන්. වාහන වෙළඳසැලක ඉතිරි වූ වාහන වල පිරිවැය නිශ්චිතව හඳුනා ගන්න පුළුවන්. ඒ ඒවායේ පිරිවැය ලෙස අපි ගන්න සත්‍ය පිරිවැය පදනම. නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් නම් ඒ භාණ්ඩයන්ටම ආවේනික වූ සත්‍ය පිරිවැය ගන්නවා. එසේ ඉතිරි වූ තොගේ පිරිවැය කවර මිල ගණන් වලින් සමන්විත වන්නේද යන නිශ්චිතව හඳුනා ගන්න බැරි නම් නොත් අනිකුත් වෙළඳ තොග වශයෙන් සලකන තොග වලට පිරිවැය මිනුම් කරන්නේ සඳහා තමයි භාවිතා කරන්නේ මොකද්ද? පිරිවැය සූත්‍රය. පිරිවැය සූත්‍රයක් යොදාගෙන පිරිවැය මිනුම් කරන්නට ඕනි මේ අනිකුත් වෙළඳ තොග කියන තොග වර්ග සඳහා. යම් තොගයක පිරිවැය නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් නම් සත්‍ය පිරිවැය පදනම. එසේ නිශ්චිතව හඳුනා ගන්න බැරි නම් පිරිවැය සූත්‍ර පදනම. නිසා අපි කියමු මෙම විශේෂිත හඳුනාගත හැකි තොග සඳහා තොග පිරිවැය නිර්ණය කරන්න කොහොමද? සත්‍ය පිරිවැය පදනම. ඒ කියන්නේ එම තොගයන්ටම ආවේනික වෙච්ච පිරිවැය. එසේ නිශ්චිතව හඳුනා ගන්න බැරි නම් පිරිවැය සූත්‍ර පදනම. මේ සඳහා තමයි පිරිවැය සූත්‍ර දෙකක් අපිට දීලා තියෙන්නේ. FIFO මිල ක්‍රමයයි වරතබු සාමාන්‍ය පිරිවැය ක්‍රමයයි ප්‍රමිතය නිර්දේශ කරනවා නේද? හොඳයි. අපි ඊළඟ ප්‍රශ්න අංකයට 39 SLFRS 16ට අනුව කලබදු භාවිත හිමිකම් වත්කමක වටිනාකම තුල අන්තර්ගත වන දෑ මොනවාද? මේ කලබදු ප්‍රමිතියට අනුව කලබදු වත්කමක ඒ කලබදු හිමිකම් වටිනාකම තුල අන්තර්ගත වන කරුණු තුනක් තියෙනවා නේද? එකක් තමයි කලබදු වගකීම. කලබදු නැහිමියට ගෙවිය යුතු වගේ වත්කමේ කොටසක් පිරිවැය කොටසක් වෙනවා. දෙක ඒ වත්කම වෙනුවෙන් ගෙවූ මූලික ගෙවීම. වත්කමේ පිරිවැය කොටසක් වෙනවා. තුන වත්කම භාවිතයට පෙර දරූ ඍජු පිරිවැය. වත්කමේ පිරිවැය කොටසක් වෙනවා. ඒ ඉලක්කම් තුනේම එකතුව තමයි අපි කියන්නේ ඒ වත්කමේ සාධාරණගේ. එදාට වත්කමේ පිරිවැය නොහොත් සාධාරණගේ නේද? උත්තරය 1 කලබදු වගකීම 2 මූලික ගෙවීම 3 භාවිතයට පෙර දරූ ඍජු පිරිවැය. මේවා තමයි කලබදු හිමිකම් වත්කමක කලබදු භාවිත හිමිකම් වත්කමක වටිනාකම නියෝජනය කරන කරුණු නේ සංරචකයන්. 40 අපර්ණා සමාගමේ 2021 3:31 දින අවසාන වර්ෂය තුලදී මෙහෙයුම් කටයුතු සිදු කිරීමේදී ජලය රැඳෙන ස්ථාන කිහිපයක් පැවති නිසා ඩෙන්ගු මර්ධනය සඳහා පැමිණි නිලධාරීන් පැමිණ පිරිසුදු කිරීමට උපදෙස් සහ පිළිපැදීම නිසා නඩු පැවරීමට සිදුවන බව දැනුම් දී ඇත. මේ සඳහා මුදල් වියදම් කිරීමට සිදු වේ. 2021 3:31 දින අවසාන වසර සඳහා
සමාගමට ප්‍රතිපාදනය කළ යුතු නම් ඒ සඳහා අදාළ වන ප්‍රමිතිය හා හේතු දක්වන්න කියලා තමයි කියන්නේ. දැන් මෙතන අපෙන් අහනවා මේ දැන් මේ එක්තරා ව්‍යාපාරික සිද්ධියක් ගැන ඔබට තියෙන තොරතුරු ඒ සිද්ධිය අනුව මේ සමාගමේ ආයතනයේ ස්ථාන කිහිපයක ජලය රැඳෙනවා ඩෙන්ගු වදුරුව බෝ වෙනවා කියලා අදාළ සෞඛ්‍ය නිලධාරීන් පැමිණලා චෝදනාවක් කරලා තිබෙනවා. මේක නිෂේධ නොකළොත් ඉවත් නොකරගත්තොත් නඩු පවරනවා කියලා තියෙනවා. දැන් මේ කාර්ය කරන්න ව්‍යාපාර වියදමකුත් යනවලු. දැන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ මොකද්ද? ප්‍රමිතිය මොකද්ද? LKS 37 ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් හා අසම්භාව්‍ය වත්කම් සම්බන්ධ ප්‍රමිතිය. මේ ප්‍රමිතිය අනුව මෙම සිද්ධිය අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රතිපාදනයක් ලෙස. ඇයි මෙතන අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස බැඳීමක් තියෙනවා. වර්තමාන බැඳීමක් තියෙනවා. මේ ඩෙන්ගු මදුරුවන් බෝවීම වළක්වා ගැනීමට කටයුතු කිරීම බැඳීමක් තිබෙනවා. මේ බැඳීම निराකරණය කරන විට ව්‍යාපාරයේ ආර්ථික සම්පත් පිටතට ගලා යාමක් සිදු වෙනවා. මේ වියදමක් දැරීමට සිදු වෙයි කියලා කියනවානේ. ඒ වගේම මේ වටිනාකම අපිට යම් ප්‍රමාණයකට විශ්වසනීය ලෙස අස්තමිතු කිරීමකුත් කරන්න පුළුවන්කම තිබෙනවා. එහෙනම් මේක LKS 37 ප්‍රමිතියට අනුව ප්‍රතිපාදනයක් ලෙස හඳුනාගත යුතුයි නේද? අනේ උත්තරේ මෙහෙම ලියමු. LKS 37 ප්‍රමිතියට අනුව මෙය ප්‍රතිපාදනයක් ලෙස හඳුනාගෙන මූල ප්‍රකාශ පිළියෙල කිරීමේදී ඒ සඳහා ප්‍රමාණවත් වෙන් කිරීමක් සිදු කළ යුතුය. කියන්නේ ඒ තත්ත්වය මගහර වීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඇස්තිමේන්තුවක් කරලා ප්‍රමාණවත් වෙන් කිරීමක් සිදු කරන්න ඕනේ නේද? හොඳයි. ප්‍රශ්නක 41 බලන්න. සමාගමක් නව යන්ත්‍රයක් රුපියල් ලක්ෂ 50කට මිලදීගෙන තිබෙනවා. මේ මිලදී ගැනීමට අදාළව කරන ලද පහත ගෙවීම් LKS 16 දේපොළ පිරිත උපකරණ ප්‍රමිතියට අනුව හඳුනාගනු ලැබුණේ යන්ත්‍රයේ ආරම්භක පිරිවැයද නැත්නම් වියදම්ද යන්න අදාළ තීරුවේ හරු ලකුණක් යෙදීමෙන් දක්වන්න. මෙතන මේ යන්ත්‍රය සම්බන්ධයෙන් දරුවා වූ වියදම් මේ ආරම්භක පිරිවැයද නැත්නම් වියදමක්ද කියලා අපි හරු ලකුණක් දාලා ලකුණු කරන්නට ඕනේ. එක යන්ත්‍ර ක්‍රියාකරු පුහුණු කිරීම සඳහා වැය කළ වියදම 10 වලින් 120. මේක යන්ත්‍ර පිරිවැය කොටසක්ද වියදමක්ද? වියදමක්. සේවකයන් පුහුණු කිරීමේ වියදම් නේද? දෙක යන්ත්‍ර ස්ථාපිත කිරීම සඳහා සහතික ඉංජිනේරුවරයාගේ ගාස්තුව. ඉංජිනේරුවරයාගේ ගාස්තුව ස්ථාපිත කිරීමේ ඒක පිරිවැය කොටසක් නේ ආරම්භක පිරිවැය. තුන යන්ත්‍රය අත්අදා බැලීමට ගිය වියදම. මොකද්ද? ඒක ආරම්භක පිරිවැය කොටසක්. උත්සවාකාරයෙන් යන්ත්‍රය විවෘත කිරීම. ඒක මොකද්ද? ඒක වියදමක් නේද? ඒක පිරිවැය කොටසක් නෙමෙයි. වත්කම වලින් අත්‍යවශ්‍යම දැරිය යුතු වියදමක් නෙවෙයි නේද? 42 සමාගමක් විසින් අලෙවි කරන භාණ්ඩයකට පහත් සඳහන් විස්තර ඔබට දීලා තියෙනවා. තොරතුරු අදාළයි. දිනය විස්තරය 2019 7 තොග ශේෂය ඒකකයක් 3 බැගින් ඒකක 1000යි 7.5 ගැනුම් ඒකකයක් 4 බැගින් ඒකක 1500යි 7.12 ගැනුම් ඒකකයක් 6 බැගින් ඒකක 500යි 7.28 විකුණුම් ඒකකයක් 10 බැගින් ඒකක 2000යි. පහත දක්වා ඇති එක් එක් මිල කිරීමේ ක්‍රමයේ යටතේ පහත සඳහන් දෑ ගණනය කර පෙන්වන්න. මිල ක්‍රමය FIFO WAC WAC ක්‍රම දෙකම තිබෙනවා. ගණනය කරන්න කියන්නේ ජූලි මාසයේ විකුණුම් පිරිවැය සහ ජූලි 31 දිනට අවසන් තොගය. මේ ක්‍රම දෙකම නේද? හොඳයි අපි ගණනය කිරීම කරලා උත්තරේ ගන්නට වෙනවා. අපි ඉස්සරහම බලමු FIFO ක්‍රමයට තොරතුරු. FIFO ක්‍රමයට ගත්තොත් නිගාන විකුණුම් පිරිවැය නේද? මෙහෙම නෙන්නේ. මුලින් ලැබුණු තොගේ මිල මුලින්ම දෙනවනේ විකුණුම් තියෙනවනේ එකක 2000. 2000 දෙන්නේ කොහමද? මුලින්ම රුපියල් 3 බැගින් නේ. 3 බැගින් දෙන්න පුළුවන් 1000. තන 3000යි. ඊට පස්සේ 2000ක් දීලා තියෙනවනේ. ඊට 1500ක් අයින් තියෙනවා 4 බැගින්.
අපිට 2000 නේ වික්කේ. දැන් 1000ක් දුන්නා රුපියල් 3 බැගින් තව 1000 නේ 1000ක් නේ. ඒ ඉතිරි 1000 දෙනවා කීය ගානද? 4 බැගින් නේ. 4000. එහෙනම් 5 කමේට අනුව විකුණුම් පිරිවැය කීය දෙන්නේ? 7000. 5 කමේට ජූලි මාසයේ විකුණුම් පිරිවැය 7000. රුපියල් 7000. ඊළඟ 5 කමේට ඉතිරි තොගය කීයද? 3 බැගින් 10 දීලා ඉවරයි. 4 බැගින් 1500 1000 දුන්නා. තව 4 බැගින් තව කීයක් තියෙනවද? 500ක්. උතර 4 බැගින් 500ක් තියෙනවා. වටිනාකම 2000යි. ඊට පස්සේ 6 බැගින් 500ක් තියෙනවනේ. 6 බැගින් 500ක් තියෙනවා. වටිනාකම 3000යි. එහෙනම් ඉතුරු ටිකේ වටිනාකම කීයද? 5000යි. එකක 100යි නේ. එකක 10යි නේ. හරිනේ. එකක 10යි 1500යි 2000ක් හම්බුණා. 1500යි 10යි 2500යි 500යි 3000ක් හම්බුණා. 2000ක් වික්කා. 1000ක් ඉතිරි. ඒ 10 වටිනාකම රුපියල් 5000යි නේ. 5 කමෙන්ට් නම්. ඊට පස්සේ යනවා WAC ක්‍රමයට. මෙතන බරතබු සාමාන්‍ය පිරිවැය ක්‍රමයට. බරතබු සාමාන්‍ය පිරිවැය ක්‍රමයට ඔබ දන්නවා ඉතිරි තොගේ වටිනාකම ගන්න කොහොමද? එදිනට ගබඩාවේ පැවති තොගේ සාමාන්‍ය පිරිවැය. ඉතිරි තොගේ වටිනාකමත් එමයයි නිකුත් කළ තොගේ වටිනාකමත් එමයයි නේ. ඒතර බරතබු සාමාන්‍ය පිරිවැය ක්‍රමයට යනවා නම් මෙහෙමයි පෙරවැඩ උත්තරේ එන්නට ඕනේ. මෙතන ලියන්න ඒක. තොග වටිනාකම බෙදනවා තොග ඒකක සංඛ්‍යාවෙන් නේ. ඒතර තොග මෙදාර තියෙන තොග වටිනාකම බලනවා. තොග වටිනාකම බෙදීම තොග ඒකක සමානයි සාමාන්‍ය පිරිවැය නේ. තොග වටිනාකම කීයද බලන්න. 3 වැඩි කිරීම 10 3000යි ධන 4 වැඩි කිරීම 500 4 වැඩි කිරීම 1500 6000යි ධන 6 වැඩි කිරීම 500 3000යි. හරිනේ. තොග වටිනාකම් තියෙනවා ඔක්කොම 3 වැඩි කිරීම 10 3000යි 4 වැඩි කිරීම 1500 6000යි 6 වැඩි කිරීම 500 3000යි නේද? බෙදීම තොග ඒකක සංඛ්‍යාව කීයද? තොග ඒකක සංඛ්‍යාව 10යි 1500 2500 500 3000යි නේද? දැන් බරතබු සාමාන්‍ය පිරිවැය බලන්න කීයද කියලා? 3000යි 6000යි 9000යි 9000යි 3000යි 12000යි 12000 බෙදීම 3000. ඒතර රුපියල් කීයද? 4යි නේ. 12000 බෙදීම 3000 නේ. රුපියල් 4යි. ඊළඟට විකුණුම් පිරිවැය වෙන්නේ විකුණුම් පිරිවැය 4 වැඩි කිරීම කීයක් එක්කද? 2000ක් නේද එක කියන්නේ? 2000. එහෙනම් වික්කතෝගේ පිරිවැය වෙන්නේ 4 වැඩි කිරීම 2000 8000යි විකුණුම් පිරිවැය 8000යි. විකුණුම් පිරිවැය 8000යි වෙන්නේ. 8000ක් වෙනවා. ඉතිරි තොගය 4 වැඩි කිරීම ඉතිරිලා තියෙන එක කීයද? 1000ක් නේද? 4 වැඩි කිරීම 10 4000යි. ඉතින් තොගේ 4 වැඩි කිරීම 10 රුපියල් 4000යි. මොන්නේ අක්කන් දෙක. 5 ක්‍රමයට ගියොත් විකුණුම් පිරිවැය 7000යි ඉතිරි තොගේ 5000ක් වෙනවා. බරතබු සාමාන්‍ය පිරිවැය ක්‍රමයට ගියොත් විකුණුම් පිරිවැය 8000යි ඉතිරි තොගේ 4000යි. හරිද නේද? හොඳයි. ගන්න ඊළඟ ප්‍රශ්නාංකය 43. සීමිත උදාගිර සමාගම 2019 4 දින කල්බදු ක්‍රමයට මෝටරයක් මිලදීගෙන ඇත. ඊට අදාළ තොරතුරු මෙසේය. මෝටරයේ සාධාරණගේ 10 වෙනිදා 1150යි බදු කාලයේ වසර 5යි මූලික තැන්පතුවක් නැත. වාර්ෂික වටිනාකම 3,3400යි පොලි අනුපාතය 10යි මෝටරයේ ජීව කාලය අවුරුදු 5යි සුම්බුණගේ 1,50,000යි. අවශ්‍ය වන්නේ සීමිත උදාගිර සමාගම ඉහත ගණතුන් 2023 දින අවසන් වසර සඳහා ජර්නල් සටහන් තබන්න සංලක්ෂණ අවශ්‍ය නැහැ. ගිණුම් තබන ආකාරය අපෙන් අහන්නේ සංලක්ෂණ අවශ්‍ය නැහැ කියලා කියනවා. හොඳයි බලමු උත්තර ලියන්න. මේ විදිහට අපි පොදු ජර්නලයක් මේ ජර්නල් තුල අපි ඉදිරිපත් කිරීම කරමු. හරි. දැන් මේ ඉලක්කම් අපි හරබර කරමු ජර්නල් තුල රුපියල් 1000 වලින් හරබර කරමු තු ලේසි. එක. කොහොමද මුලින් වාර්තා කරන්නේ?
කල්බදු වගකීම. නැත්නම් දැන් මේ කියන්නේ කල්බදු අත්කමේ දේපල සාධාරණගේ දීලා තියෙනවා නේ. සාධාරණගේ තුල ඔබ දන්නවා කල්බදු වගකීම අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක මූලික ගෙවීමක් නැහැ කියලාත් කියනවනේ. හරි. කල්බදු වගකීම තමයි මොට්ටතේ සාධාරණගේ තියෙනවා 1150ක් දාස් වලින් ඉස්සරහට මොකද්ද? මෝටර් රථ ගිණුම හර කල්බදු නැහිම ගිණුම බැර නේද? එහෙනම් මෙන්න මෝටර් රථ ගිණුම හර වෙනවා 1150යි කල්බදු නැහිම ගිණුම බැර වෙනවා 1150ක් නේද? පෙන්ජල සටහන් පමණයි හරියටින් සංලක්ෂ අහලා නැහැ නේද? දෙක. ඊළඟට වාර්තා කරන මූලික ගෙවීමක් තිබ්බනම් මේ මූලික ගෙවීම. ඒතර මූලික ගෙවීම තිබ්බනම් මුදල් ගිණුම බැර කළ කල්බදු නැහිම හර මේ ගාන කියන මූලික ගෙවීමක් නැත කියලා. මූලික තැන්පතුවක් නැහැ. ඊළඟට වාර්තා කරන්නේ මොකද? වාර්ෂික වාරිකය. වාර්ෂික වාරිකය 3,34,400 දහස් වලින් කිව්වම 303.4යි. වාරික ගෙවුවම මුදල් ගිණුම බැර කල්බදු නැහිම ගිණුම හර නේද? කල්බදු නැහිම ගිණුම හර වෙනවා 303.4ක්. 303.4ක්. මුදල් ගිණුම බැර දහස් වලින් අපේ දන්නේ 303.4යි නේ. ඊළඟ සටහන තමයි මේ කල්බදු වාරකයේ තුල අන්තර්ගත පොලිය. දැන් මේ පළවෙනි වාරකයේ තුල පොලිය තියෙනවා. කොච්චරද පොලිය? පොලිය වටිනාකම දිලත් නැ කොහොමද තියාගන්නේ? වසර ආරම්භ කල්බදු වගකීමට පොලිය අනුපාතය අනුව ගන්න. તો වසර ආරම්භ කල්බදු වගකීම කියන්නේ නැහිමෙට ගෙවන තියෙන ගාන 1150යි. පොලිය අනුපාතය 10% කියලා ගාන කියනවා. එහෙනම් 10% කියන්නේ පොලිය වෙන්නේ 1150 10% කියන්නේ 115යි නේ. පොලිය ඕම වාර්තා කරන්නේ. කල්බදු පොලිය ගිණුම හරනේ පොලිය ගිණුම හර 115යි. මේ කල්බදු නැහිම ගිණුම අයින් කරන්න ඕනේ. කල්බදු නැහිම ගිණුම බැර. මොකද කල්බදු වාරිකයේ ගෙවුවා මුදල් ගිණුම බැර කල්බදු නැහිම ගිණුම හර කරලා පොලියත් එක්කනේ. නැහිම ගිණුම හර වෙච්ච වටිනාකම තුල ඇතුළත් පොලිය ඉවත් කරනවා. කල්බදු නැහිම ගිණුම බැර කල්බදු පොලිය ගිණුම හර. හතර මේවත් කලේ මේ අවුරුදු ෂෙයා වීම. මෝටරේ ජීව කාලයේ අවුරුදු 5 සුම්බුණගේ 150 අතර වාර්ෂික ෂෙයා ගත්තාම කියන පිරිවැය 1150යි වෙන සුම්බුණගේ 150යි විදිම ජීව කාලය අවුරුදු කීයද? වසර 5යි. 1150 ගියාම 10යි 10 බෙදීම 5 කියන්නේ 10 වලින් 200. අත ෂෙයා වීම 200 නේද? ඉස්සරහන මෝටරක ෂෙයා ගිණුම හර අත සමුචිත ෂෙයා ගිණුම බැර නේද? මෝටරක ෂෙයා ගිණුම හර වෙනවා 200ක්. රත සමුච්චිත ෂෙයා ගිණුම බැර වෙනවා 200ක්. කනතුරු වාර්තා කිරීමේ ජීවන සටහන් ඔච්චරයි එන්නේ. මේකේ හතරක් වෙනවානේ. එහෙත් තමයි ප්‍රතිප බලාපොරොත්තු වෙලා තිබුණේ ජීවන සටහන් පමණයි. හොඳයි. ප්‍රශ්න 44 බලන්න. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 10 වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම් වර්ගීකරණය කරන්නේ කෙසේද? මේ ප්‍රමිතිය අනුව වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම් වර්ග කරන්න කොහොමද? වර්ග දෙකයි. ගලපන සිද්ධීන් නොගලපන සිද්ධීන් නේද? එක ගලපන සිද්ධීන් දෙක නොගලපන සිද්ධීන්. ප්‍රශ්න 45 බලන්න. LKA 37 ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් ප්‍රමිතියට අනුව ප්‍රතිපාදන හා වගකීම් අතර සමානකම් දෙකක් දක්වන්න. අපි මීට කලින් අපි කතා කළා ප්‍රතිපාදන හා වගකීම් අතර තියෙන වෙනස්කම්. අහන්නේ සමානකම් දෙකක් මොකද්ද? එකක් තමයි ප්‍රතිපාදනයක් වගකීමක් අනිවාර්යයෙන්ම බැඳින් අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන බැඳීමක් තියෙන්න ඕනේ. ওই දෙකෙන් බැඳීමක් තියෙන්න ඕනේ. දෙවෙනි සමානකම තමයි ওই දෙකම මූල ප්‍රකාශනවලදී වගකීමක් ලෙස හඳුනා ගන්න. බැරකමක් ලෙස හඳුනා ගන්න ඕනේ. ප්‍රතිපාදනත් අපි බැරකමක් ලෙස හඳුනා ගන්නවා. වගකීම්කුත් බැරකමක් ලෙස හඳුනා ගන්නවා මූල ප්‍රකාශනවල නේද? ඒකනේ මූල තත්ත්ව ප්‍රකාශනය පෙන්වන්නේ නේද? එහෙනම් අපි එක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන
බැඳීමක් නැවතීම. එක සමානකමක් නේ. දෙවෙනි සමානකම තමයි මූල්‍ය ප්‍රකාශ තුල බැරකමක් නැත්නම් වගකීමක්. බැරකමක් ලෙස හඳුනා ගැනීම. ඔය සමානකම් ලක්ෂණ දෙකක් නේද? හරි. ඊළඟ ප්‍රශ්නේ අහනවා LKS 8 ප්‍රවෘත්තියට අනුව කළමනාකරණ විනිශ්චයන් මත ප්‍රතිපත්ති තෝරා ගැනීමේදී කළමනාකරණයේ විසින් සැලකිලි ගති සාධක දෙකක් නම් කරා. ඔබ දන්නවා ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරාගත හැකි ආකාර දෙකක් ප්‍රවෘත්ති සඳහන් කරනවා නේද? එකක් තමයි තෝරාගත හැකි ප්‍රවෘත්තික අවශ්‍යතාවයක් අනුව ප්‍රතිපත්ති තෝරා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් කළමනාකරණ සිය විනිශ්චය මත තෝරා ගන්න පුළුවන් ප්‍රතිපත්ති නේද? මෙතන අහන්නේ කළමනාකරුවන් සිය විනිශ්චය මත ප්‍රතිපත්ති තෝරා ගන්නා විට ඒ කළමනාකරණය විසින් සැලකිලිට ගත යුතු කරුණු දෙකක්. කළමනාකරුවන් සිය විනිශ්චය මත ප්‍රතිපත්ති තෝරා ගන්නා විට Tamanට ඕන විදිහට ප්‍රතිපත්ති තෝරා ගන්නත් බෑ. අනුගමනය කළ යුතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ගොඩක් තියෙනවා. එකක් ගත්තොත් එහෙම ඒ ප්‍රතිපත්තිය තුළින් මූල තත්ත්වයට කාර්ය සාධන ප්‍රතිපාලයට ඒ වගේම මුදල් ප්‍රවාහයන්ට විශ්වාසනීය ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ ප්‍රතිපත්තිය තුළින්. ඒ වගේම ප්‍රතිපත්තිය තෝරා ගන්නා විට මධ්‍යස්ථභාවය රකින්නට ඕනේ. සුරක්ෂිත කියන්නේ අපක්ෂපාතී වෙන්න ඕනේ. කරුණු දෙයක් අපෙන් අහලා තියෙනවානේ. අපි දෙයක් ලියමු මෙහෙම. මූල්‍ය තත්ත්වය කාර්ය සාධන ප්‍රතිඵලය මුදල් ප්‍රවාහයන් පිළිබඳ මූල්‍ය තොරතුරු විශ්වසනීය ලෙස නිරූපණය වීම. මෙහෙම විශ්වසනීය ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙනවා නම් තමයි අපි ප්‍රතිපත්තිය තෝරා ගන්න ඕන හරි විදිහට. දෙක තමයි මධ්‍යස්ථභාවය. නැත්නම් අපක්ෂපාතී වීම. අපක්ෂපාතී වීම. ප්‍රතිපත්තිය තෝරා ගන්නකොට කිසිම පාර්ශවයකට පක්ෂග්‍රාහී ලෙස ප්‍රතිපත්තිය තෝරා ගන්න බෑ. මධ්‍යස්ථ වෙනලා අපක්ෂපාතීව ප්‍රතිපත්තිය තෝරා ගැනීම කරන්නට ඕනේ. හරිද? හොඳයි. ප්‍රශ්න 47 බලන්න. 2018 3.31 දිනෙන් අවසන් වර්ෂය තුලදී රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නිසා ඒ වැඩබිම අපවිත්‍ර විය. ප්‍රදේශයේ පරිසර අධිකාරිය විසින් වැඩබිම පිරිසුදු කිරීමට නියෝග කරන ලද මේ සඳහා සමාගමට රුපියල් ලක්ෂ 4ක් දැරීමට සිදු වේ යයි විශ්වාසදායක ලෙස ඇස්තමේන්තු කර ඇත. මේ සඳහා ප්‍රතිපාදනය කළ යුතුද නැද්ද? උත්තරේ ප්‍රතිපාදනය කළ යුතුයි. ඇයි ඒ? අර ප්‍රතිපාදනයක තියෙන ලක්ෂණ තියෙනවනේ මොකද්ද? වර්තමාන බැඳීමක් තියෙනවා අතීත කලදුරු ප්‍රතිසිදුවීම ප්‍රතිඵලයක් වශයෙන් නේද? ඒ වගේම බැඳීම निराකරණය කිරීමේදී ආර්ථික සම්පත් පිළිතර ගලා යාමක් සිදු වෙනවා. බැඳීමේ වටිනාකම විශ්වාසනීය ලෙස අගය කරන්න පුළුවන් නේද? එහෙනම් මේ උත්තරයක් එහෙම ලියමු. ප්‍රතිපාදන කළ යුතුය. ඒට හේතු වන්නේ වර්තමාන බැඳීමක් තිබීම, දෙක බැඳීම निराකරණය කිරීමේදී ආර්ථික සම්පත් පිටතට ගලා යාමක් වීම, තුන බැඳීමේ වටිනාකම විශ්වසනීය ලෙස ඇස්තමේන්තු කළ හැකි වීම. ලක්ෂ 4යි කියලා කියනවනේ.
සමග ප්‍රතිපාදනයක් කළ යුතු අනිවාර්යම නේද? හොඳයි. ප්‍රශ්න 48 බලන්න. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 8 ගිණුම් කරන ප්‍රතිපත්ති අස්තමේන්තු වෙනස් වීම හා වැරදි අනුව ආයතනයකට ඒ ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරා ගන්න ආකාරයන් දෙක සඳහන් කරන්න. ව්‍යාපාරයකට මූල ප්‍රකාශන පිළිල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ප්‍රතිපත්ති තෝරා ගැනීමක් කරන්න ඕනේ. ප්‍රතිපත්තිය තෝරා ගැනීම සිදු කළ යුතු ආකාර දෙක තමයි. එකක් තමයි යම් ගනුදෙනුවක් හෝ සිද්ධියක් සම්බන්ධව ගිණුම් කරන ප්‍රමිතියක් මගින් දක්වා ඇති අවස්ථාවක ඒ ප්‍රමිතියට අනුකූලව ප්‍රතිපත්තිය තෝරාගත යුතුයි. එසේ ප්‍රමිතියකින් ආවරණය නොවන අවස්ථාවකදී කළමනාකරුවන්ට සිය විනිශ්චය මත ප්‍රතිපත්තියක් තෝරා ගන්න පුළුවන්. ප්‍රමිත මගින් පෙන්වා දෙන්නේ නම් ප්‍රමිතියට අනුකූලව ප්‍රතිපත්තිය තෝරා ගන්න පුළුවන්. ප්‍රමිතියක් මගින් ආවරණය නොකරන අවස්ථාවක් නම් කළමනාකරුවන්ට සිය විනිශ්චය මත ප්‍රතිපත්ති තෝරා ගන්න පුළුවන්. හරි නේද? මෙහෙම ලියමු. ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළව ගිණුම් කරන ප්‍රමිතියක් ඇතනම් ඒට අනුකූලව ප්‍රතිපත්තිය තෝරගන්න පුළුවන්. හරිද? දෙක තමයි ගිණුම් කරන ප්‍රමිතියක් දක්වා නොමැති අවස්ථාවලදී කළමනාකරන විනිශ්චයන් අනුව ප්‍රමිතියක් දක්වා තිබෙනවා ප්‍රමිතියට අනුකූල ප්‍රතිපත්ති තෝරා ගන්න පුළුවන්. ප්‍රමිතියක් සඳහන් නොවන අවස්ථාවන්හිදී කළමනාකරුවන්ට සිය විනිශ්චය මත ප්‍රතිපත්තිය තෝරා ගන්න පුළුවන්. අනේ ඉතින් තමයි කිව්වේ කළමනාකරුවන් සිය විනිශ්චය මත ප්‍රතිපත්තිය තෝරා ගන්නවා නම් ඒ ප්‍රතිපත්තිය තුළින් අර මූල්‍ය ප්‍රත්‍ය කාර්ය සාධන ප්‍රතිඵලයට මුදල් ප්‍රවාහයන්ට විශ්වාසනීය ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නිරූපණය වෙන්නට ඕනි. ඒ ප්‍රතිපත්තිය තුළින් අපක්ෂපාතී වෙන්නට ඕනි. මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවට අනුකූල වෙන්නට ඕනි. ගිණුම් කරන ප්‍රමිතියින්ට අනුකූල වෙන්නට ඕනි. ඩාත් දේවල් තියෙනවා හිතන්න. right? කළමනාකරුවන් සිය විනිශ්චය මත ප්‍රතිපත්ති තෝරා ගැනීමේදී. හොඳයි. ප්‍රශ්නයක් 48 49 බලන්න. සීමිත මේනක පොදු සමාගමේ 2019 3:31 දිනට පසුව ඇති වූ පහ සඳහන් සිදුවීම් ගලපන හෝ නොගලපන සිද්ධීන් ලෙස වර්ග කර දක්වන්න. මූල ප්‍රකාශන 2019 5:20 අනුමත කරලා තිබෙනවා. මේ මාර්තු 31 තමයි ගිණුම් වර්ෂය අවසන් වෙන්නේ. මූල ප්‍රකාශ අනුමත කරන්නේ 5:20 මේ 20 මේ සිද්ධීන් කීපයක් දෙනවා. අපෙන් අහන්නේ මේවා ගලපන සිද්ධීන්ද නොගලපන සිද්ධීන්ද? කෙටියෙන් එච්චර අහන්නේ. 1 2019 4:28 දින ලද නඩු තීන්දුව අනුව සේවක වන්දි 2 ලක්ෂයක් ගෙවීමට සිදුවීමට තීරණය විය. ඒ කියන්නේ මේ නඩුව අනිවාර්යෙන් පවරා ඇත්තේ මාර්තු 31කට කලින් වෙන්න ඕනේ. ඒ කියන්නේ අප්‍රේල් මාසේ 28 තීන්දුව හම්බුනේ. මොන නඩුවක් සාමාන්‍ය සුමාන දෙකෙන් තීන්දුව දෙන්නේ නැහැ නේද? අවුරුදු ගණනක් යනවනේ. එතකොට මේ නඩුව එනම් කලින් පැවරු නඩුවක් අපිට අප්‍රේල් 28 ඒ කියන්නේ මේ දින දෙක අතරතුර තමයි තීන්දුව ලැබිලා තියෙන්නේ. වාර්තා කරන කාලකෙදී පසුව තමයි තීන්දුව ලැබිලා තියෙන්නේ. හැබැයි තීන්දුව අනුව ලක්ෂ දෙකක් ගෙවන්න වෙලා තියෙනවා. අනිවාර්යෙන් මේක ගලපන ලද සිද්ධියක් නේ. ගලපන සිද්ධිය කියන්නේ. එංගානේ ගලපන සිද්ධියද නොගලපන සිද්ධියද කියලා කියන්න ඕන ඉච්චරයි නේද? 2 2019 5/4 දින සිදු වූ ගංවතුරක් හේතුවෙන් 150,000ක සුද්දගයක් සහිත යන්ත්‍රයක් භාවිතයෙන් ඉවත් කළා තියෙනවා. ගංවතුර ඇතුනේ 5/4 වෙනිදා. ඒ කියන්නේ මාර්තු 31කට පස්සේ දවසක. ඒකෙන් ඇතිවෙච්ච අලාභය මාර්තු 31 දිනට ගැලපිය යුතුද? නැහැ. නොගලපන සිද්ධියකි. 3 2019 4/10 දින ආයෝජන වල වෙළඳපොළ අගය 50,000කින් අඩු වියත. 4/10 මාර්තු 31කින් පස්සෙත් වූ ඇති වූ තත්ත්වයක් නිරූපණය කරන සිදුවීමක් නේද? නොගලපන සිද්ධියකි. 4 2015 5/26 දින කොටසක රුපියල් 3ක අවසන් ලාභාංශයක් ප්‍රකාශ කරනවා. යෝජිත ලාභාංශ නොගලපන සිද්ධියකි. මේ සතහන් පමණයි නේ.
පැහැදිලිද? හොඳයි. ගන්න අවසාන ප්‍රශ්නය 50. මූල්‍ය වාර්තා කරන නව සංකල්පනාත්මක රාමුවට අනුව 2020 බලපාන පරිදි වත්කමක් යනුවෙන් නිර්වචනය කළ කෙසේද? වත්කම් සම්බන්ධ නව නිර්වචනය අනුව වත්කමක් කියන බොහොම සරල විදිහට ඉදිරිපත් කරන කොහොමද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන වර්තමානයේ ව්‍යාපාර විසින් පාලනය කරන ආර්ථික සම්පතක්. ආර්ථික සම්පතක් කියන එක තුළ අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කිරීමේ හැකියාවක් ඇති කියන එක සඳහන් වෙනවා. මෙහෙම ලියමු නිර්වචන මේ ආකාරයට. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබන ආර්ථික සම්පතකි. අතීත ගනුදෙනුක සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන වර්තමානයේ ව්‍යාපාර විසින් පාලනය කරනු ලබන ආර්ථික සම්පතක් තමයි නව ගිණුම් කරන සංකල්පනාත්මක රාමුවට අනුව වත්කමක් කියලා කියන්නේ. ආර්ථික සම්පතක් කියන වචනය තුළ ඒ ගැබ් වෙලා තිබෙනවා අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කිරීමේ හැකියාවක් තිබීම කියන එක. පැහැදිලි නේද? හොඳයි. අපි එමනම් ඔය ප්‍රශ්නෙත් එක්ක මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 වලින් සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. අපි ඊළඟ පාඩම් ඒකකයේ වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඉතාමත් වැදගත් පරිච්ඡේදයක් 13 වන ශ්‍රේණියට අදාළ ඒ තමයි සමාගම් ගිණුම් කරන. සමාගම් ගිණුම් කරන විශාල පරිච්ඡේදයක්. අපි ඊළඟ පාඩම් ඒකක තුලින් ඊළඟ පාඩම් ඒකකෙන් අපි ආරම්භ කරනවා සමාගම් ගිණුම් කරන කටයුතු.